සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය පොත සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මේ ලෙසින් ආරම්භ කරන්න මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට පදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරජ්ජන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මාළඹේ පදිංචි නාලිකා පෙරේරා මහත්මිය, කහතොඩුවේ පදිංචි නුවන්ති ලොකුමාන්නගේ මහත්මිය, ගාල්ලේ පදිංචි ඩයනා නාගහවත්ත මෙනවිය, ගාල්ලේ පදිංචි සන්ධ්‍යා කුමුදුනී එදිරිසිංහ මහත්මිය, නාබල පදිංචි හිමාලි අතකෝරළ මහත්මිය, කඩුවෙල පදිංචි ඒ ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසත්, පිටකොට්ටේ පදිංචි ජනන්දී එදිරිසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිස උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුච්ඡාමි තං ගෝතම භූරි පඤ්ඤ කතං කරෝ ශාවකෝ සාදුහෝති යෝවා අගාරානගාරමේති අගාරිනෝවා පනුපාසකාසේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ මාළඹේ පදිංචි නාලිකා පෙරේරා මහත්මිය, කහතොඩුවේ පදිංචි නුවන්ති ලොකුමාන්නගේ මහත්මිය, ගාල්ලේ පදිංචි ඩයනා නාගහවත්ත මෙනවිය, ගාල්ලේ පදිංචි සන්ධ්‍යා කුමුදුනී එදිරිසිංහ මහත්මිය, නාවල පදිංචි හිමාලි අතිකෝරළ මහත්මිය, එවාගේම කඩුවෙල පදිංචි ඒ ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනාමත්, එවාගේම පිටකොට්ටේ පදිංචි ජනන්දී එදිරිසිංහ මහත්මිය, මේ නම් සඳහන් කරන්නට යෙදුණු සෑම සියලු දෙනාම එකතුව හැම දෙනාගේම හිතසුව පිණිස බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. පින්වත්නි, අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ සුත්ත නිපාතේ චුල්ල වග්ගයේ සඳහන් වන ධම්මික සූත්‍රය. ධම්මික සූත්‍රය කියලා කියන්නේ ධම්මික උපාසකයත් බුදුරජාණන් වහන්සේත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක්. ඉස්සෙල්ලා බලන්න ඕනේ ධම්මික උපාසකයා කියන්නේ කවුද කියලා.
නමට ගැලපෙන විදියටම ඔහු ජීවත් වුණා. ධම්මික. ඒ වගේම අනාගාමී පුජ්‍යලයක්. දවසකට එක වේලක් ආහාර ගත්තු කෙනෙක්. දෙවේලක් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඉන්න හරි පහසුයි, ක්‍රියාකාරකම් පහසුයි, යැපෙන්න පහසුයි, ජීවත් වෙන්න පහසුයි. තමන් වගේම තමන්ගේ අනුගාමික පිරිසත් 500ක් හිටියා. ඒ 500ත් ආහාර ගන්න එක වේලයි. දේශනාවේ අටුවාවේ සඳහන් වෙනවා ධම්මික උපාසකතුමාගේ ගෙදර මේ හැම කෙනෙකුටම කාමර තිබුණා. ඒ 500ම නවත්තගෙන මොහු ධර්මයේ ඉගෙනුවා. අධර්මයේ නෙවෙයි, විකෘති කළා නෙවෙයි. ගිහියෙක් හැටියට තමන්ගේ ශක්ති ප්‍රමාණය ඉගෙනගත්තු දේ නිර්වාණගාමී මාර්ග ධර්මයේ මිනිස්සුන්ට දේශනා කළා. හිතන්නකෝ එක පුජ්‍යලයක් 500ක් හදාගත්තා කියලා කියන්නේ ඒක ලොකු ශක්තියක්. ලාභයක්, අපේක්ෂාවක්, ස්තුතියක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හුදෙක් තමන්ගේ පිරිස සසරින් මුදවන්නයි පින්නතුනේ මේ විදියට කටයුතු කළේ. ඉතින් මේ දේශනාව පවත්වන කාලේ බුදුහාමුදුර වැඩ හිටියේ සවැත් නුර ජේතනාරාමේ. එදා මේ ධම්මික උපාසකතුමා 500ත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහලා භාගතුන් වහන්සේට පින්නතුනි වන්දනා කළා. දැන් මතක තියාගන්න නිකං කෙනෙක් නෙවෙයි මේ අනාගාමී කෙනෙක්. තවත් කෙනෙකුට බණ කියන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ තව උපාසක මහත්තයෙක් හිටියා පින්නතුන්ට මතක ඇති බුද්ධ කාලේ චත්තපාණි කියලා. චත්ත කියන්නේ කුඩේටනේ. ඔහුගේ අතේ පාණි කියන්නේ අතට. ඔහුගේ අතේ නිතර කුඩයක් තියෙනවා. ඒ නිසා චත්තපාණි කියලා කියන්නේ. ඒ චත්තපාණිත් අනාගාමී කෙනෙක්. ඔය චත්තපාණි දවසක් බුදුහාමුදුරුවොත් එක්ක කැලෑවිදගෙන බණ අහනවා. බුදුහාමුදුරුවෝ බණ කියනවා, චත්තපාණි බණ අහනවා. මේ වෙලාවේ මෙතෙන්ට ගියා කොසල් රජුරෝ. චත්තපාණි නැකිට්ටේ නැහැ. දැන් එන්නේ කවුද? කොසල් රජුරෝ. රටේ රජුරෝ එන්නේ. නමුත් මෙයා බණ අහනවා. දැන් එතකොට චත්තපාණි නැකිටින්න ඕනද නැද්ද? නැහැ. රජෙක් ආවයි කියලා චත්තපාණි නැකිටින්න ඕනේ නැහැ. එතන ඉන්න ඉහළම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. අනිත් එක දෙවෙනි එක තමයි ධර්මයේ එතන තියෙන. බණහන වෙලාව නිසා රජුරුවාවත් නැකිටින්න ඕනේ නැහැ. හැබැයි කොසල් රජුරවන්ට කේන්ති ගියා. මම දැකලත් මේ මිනිහ නැකිට්ට නැහැ කියලා. බුදුහාමුදුරුවෝ දැනගත්තා. පස්සේ කොසල් රජුරවන්ට මේකට කේන්ති ගියා කියලා. බුදුහාමුදුරුවෝ මතක් කළා, කොසල් රජතුමනි මතක තියාගන්න මේ චත්තපාණි නැකිට්ට නැහැ කියලා කේන්ති ගන්න එපා. නුඹ රජෙක් තමයි. නමුත් දැන් ඔහු අහා හිටියේ ධර්මයයි. ධර්මයට ගරු කළා, භාගතුන් වහන්සේට ගරු කළා. රටේ රටවැස්ස නුඹට ගරු කරන වෙලාවක් තියෙනවා රජුරුව ඉන්න හැටියට. නමුත් වංශයට කවදාවත් මිනිස් සලකන්නේ, කුලයට මිනිස් සලකන්නේ නැහැ. කොසල් රජතුමනි නුඹ මට වඳින්නේ නුඹත් ශක්‍ෂ්ත්‍රීය වංශේ, මමත් ශක්‍ෂ්ත්‍රීය වංශේ. කොසල් රජුරුව ශක්‍ෂ්ත්‍රීය වංශනේ, බුදුහාමුදුරුවෝ ශක්‍ෂ්ත්‍රීය වංශේ. එතකොට කොසල් රජුරුව බුදුහාමුදුරුවන්ට වඳින්නේ බුදුහාමුදුරුවෝ ශක්‍ෂ්ත්‍රීය වංශ නිසාද? නෑ. එහෙනම් කුමක් නිසාද? භාගතුන් වහන්සේ ධර්මයේ උසස්. අන්නේ නිසයි වඳින්නේ. ඒ නිසා මිනිස්සු ගරු කරන්නේ ධර්මයට මිසක වෙන කිසි දෙයකට නෙවෙයි. ඒ නිසා චත්තපාණි නැගිටින්නේ ඒ නිසා කිව්වා. කෙසේ වා පින්නතුනි, ඔය චත්තපාණි කෙරෙහි කොසල් රජුරුව දවසක් පැහැදිලා ආරාධනාවක් කළා මොහුට හොඳට බණ කියන්න පුළුවන් චත්තපාණිට. බිසෝවරුන්ට මාලිගාවට ඇවිල්ලා බණ කියන්න කියලා. මොහු කිව්ව බෑ කියලා. භික්ෂූන් මෙච්චර ඉඳෙද්දී මට බණ කියන්න බෑ. අනිත් එක පිරිමි නෙවෙයි ඉන්නේ. කාන්තාවෝ. කොසල් රජුරුව ආරාධනා කළේ මාලිගාවේ ඉන්න කාන්තාවන්ට බණ කියන්න කියලා. මොහු පිරිමියෙක් නිසා මොහු කිව්වා බණ කියන්න පුළුවන් මට, ස්ත්‍රීන්ට බණ කියන්න බෑ. ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ ධර්මයේ දන්න නිසානේ කිව්වේ. ඒ නිසා කොසල් රජුරෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා, බුදුහාමුදුරුවනේ පුර ස්ත්‍රීන්ට, නගර ස්ත්‍රීන්ට බණ කියන්න භික්ෂුවක් දෙන්න කිව්වා. එහෙනම් බුදුහාමුදුරුවෝ එදා කියන්න තිබුණා චත්තපාණි සුදුසුයි කියලා. නෑ. භාගතුන් වහන්සේ කාර්ය පැනෙව්වේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද නුඹ පුළුවන් දවස්වලට කොසල් රජුරන්ගේ මාලිගාවට ගිහිල්ලා බණ කියන්න කිව්වා. ඉතින් මේ අනාගාමී කෙනෙක් ධම්මික උපාසකතුමා කියලා කියන්නේ නමට ගැලපෙන විදිහටම ජීවත් වෙනවා. අනාගාමී කියලා කියන්නේ පින්නතුන් දන්නවා
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන නැති කළා කියන්නේ යා කවුද? සෝවාන්. කාමරාග පටික දෙක බාගෙට තුනී කරපු කෙනාට කියනවා සකු르දාගාමි. කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් අහක් කරපු කෙනාට කියනවා අනාගාමි. කාමරාග පටික දෙක බාගෙට කාමරාගේ නැතුව නෙමෙයි. කාමරාගේ තියෙනවා. කේන්තියක් නැතුව නෙමෙයි. ව්‍යාපාදයේ තියෙනවා. නමුත් අනිත් අයට වෙයි කේන්තියන්නේ නෑ. පුළුවන් තරම් යටපත් කරගෙන තියාගෙන. හැබැයි අවස්ථාවක් ආවොත් ඉස්මතු වෙන්න පුළුවන්. හරියට කොයි වගේද? පින්නතොට මතක ඇති උදාහරණ තියෙනවා. අර කිරි තියෙන ගහකට පී පාරක් පොළු පාරක් ගැහුවොත් කිරියනවාමයි. රාගය තියෙන සිතකට ඒ වගේ ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. කිරි තිබුණු නිසානේ තට්ටුවක් දැම්මහම කිරි ආවේ. වේලිච්ච ගහකට පී පාරක් පොළු පාරක් ගැහුවට කවදාවත් කිරියෙන්නේ නැහැ. රාගය නැති සිතකට මොනතරම් ලෝකේ ලස්සන රූප පෙන්නුවත් කවදාවත් රාගය උපදින්නේ නැහැ. ඒකට සකු르දාගාමී කෙනාගේ කාමරාග නැතුව නෙවෙයි කාමරාග තියෙනවා. නමුත් යම් පමණකට ප්‍රහාණය කළා තියෙන්නේ අවස්ථාවක් ආවොත් ඉස්මතු වෙන්න පුළුවන්. කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් අහක් කරපු කෙනාට තමයි කියන්නේ අනාගාමී කියලා. එතකොට අපි අහලා තියෙන කතාවනේ පින්නතුනි සෝවාන් වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් ආත්ම 7යි. එතකොට 7 වෙනි ආත්මෙට කලින් සෝවාන් වෙච්ච කෙනෙකුට දුක ඉවර කරන්න බැරිද? පුළුවන්. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ සෝවාන් පුජ්‍යලය කොටස් 3කට බෙදුවේ. ඒ තමයි ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. ඉගෙන ගන්න වටිනවා. අපි අහලා තියෙන කතාව තමයි 7 වෙනි ආත්මභාවයේ නිවන් දකින්න 8 වෙනි ආත්මභාවයක් නැහැ සෝවාන් වෙච්ච කෙනාට කියන කතාවනේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝවාන් වෙච්ච පුජ්‍යලයට ඒ සීල සමාධි ප්‍රඥා දියුණු කරපු ක්‍රමය අනුව ඊට ආත්ම 7කට කලින් දුක ඉවර කරන්න පුළුවන්. ඒ නිසා කොටස් 3කට බෙදුවේ. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ පින්නතොනි සමහර සෝවාන් පුජ්‍යල ඉන්නවා එකම එක මිනිසත් බවක් ලැබලා දුක ඉවර කරනවා. ඒ කුමක් නිසාද? දිනුන කරපු සීල සමාධිය අනුව. ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තියෙන රහත් වෙන්න පුළුවන්. ඒකට අවිද්‍යාවත් නැති කළානේ. මතකයිනේ? අවිද්‍යාව නැති කළා කියලා කියන්නේ විද්‍යාව පහළ වුණා. නමුත් ප්‍රඥාව තියෙනවා සෝවාන් වෙච්ච කෙනාට. එයා තියෙන ප්‍රඥාවෙන් වැඩ ටික කරගන්නවා. නමුත් ප්‍රඥාව දියුණු කරන්න මගක් හොයන්නේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් අපිත් මේ තාමත් වැඩ ටික කරගන්නේ සංසාරයෙන් ගෙන ආපු ප්‍රඥාවෙන්නේ. සසරෙත් භාවනා කරපු නිසායි මේ තරම් ප්‍රඥාවක් ලැබුණේ. ඒකෙන් තමයි තාමත් මේ වැඩ ටික කරගන්නේ. නමුත් මේක දියුණු කළොත් මේට වැඩි දියුණු කරන්න පුළුවන්. ඒකඤ්ඤේව මානුසකම් බව නිබ්බත්තේත්වා දුක්ඛං සන්තං කරිස්සති. එකම එක මිනිසත් බවක් ලබලා දුක හවර කරන කෙනාට කියනවා ඒක බීජී සෝවාන් පුජ්‍යලයා කියලා. 2 කෝලංකෝල පුජ්‍යලයා. කෝලංකෝල කියන වචනේ තේරුම තමයි පින්නතුනි කුලයෙන් කුලයට. දේශනාවේ කියන්නේ ද්වේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛ සන්තං කරිස්සති. සෝවාන් වෙච්ච සමහර අය ඉන්නව පින්නතුනි දේවා එක්ක දෙවෙනි කුලේ තීනිවා නැත්තම් තුන්වෙනි කුලේ. දෙවෙනි කුලේ හෝ දුක ඉවර කරනවා නැත්තම් තුන්වෙනි කුලේ දුක ඉවර කරනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ අපි මේ මිනිසත් බවක් ලබා ගත්ත දෙවෙනි ආත්මේ. නිකන් එහෙම හිතන්නකෝ. දැන් අපි බලන්නේ කොහොම හරි මේකෙදි මේක ඉවර කරන්න. හරි මේකෙදි බැරි වුණා. දැන් අපි හිතනවා මට දෙවෙනි එකත් ගිලිහුණා. මම තුන්වෙනි එකේදී කොහොම හරි මේ දුක ඉවර කරනවා. හරි තුන්වෙනි එකත් බැරි වුණා. එතකොට හිතන්න පුළුවන්ද මම හතරදී මේක ඉවර කරනවා කියලා? පුළුවන්ද? බෑ. පහේදී බෑ. හයේදී බෑ. හතේදී හරියට හරි හතේදී පුළුවන්. අන්නේ හතේදී පුළුවන් කෙනාට තමයි කිව්වේ සත්තක්කත්තු පරම සෝවාන් පුජ්‍යලයා කියලා. තේරුණානේ? ඒක බීජ කියලා කියන්නේ
එකම එක මිනිසත් බවක් ලබලා දුක ඉවර කරන කෙනාට කියනවා ඒක බීජී සෝවාන් පුජ්‍යලයා කියලා. දෙවෙනි කුලයේදී හෝ තුන්වෙනි කුලයේදී හෝ දුක ඉවර කරන කෙනාට කියනවා කෝලංකෝල සෝවාන් පුජ්‍යලයා කියලා. හත්වෙනි ආත්ම භාවයේ දක්වා ඉඳලා දුක ඉවර කරන කෙනාට කියනවා සත්තක්කත්තු පරම සෝවාන් පුජ්‍යලයා කියලා. දැන් තේරුණානේ? ඒ නිසා වටහා ගන්න පින්නතුනි ආත්ම හතක් සෝවාන් වෙච්ච කෙනෙක් උපදිනවා. නමුත් ඒ ආත්ම හතකට කලින් සීල සමාධි ප්‍රඥා දියුණු කරපු ක්‍රමය අනුව ඊට කලින් දුක ඉවර කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය අතරතුර කවදාවත් සතර අපායට අන්න හරි වැටෙන්නේ නැහැ. දෙවෙනි එක ඔය අතරතුර කවදාවත් මිත්‍යා දෘෂ්ටික අම්ම කෙනෙක් කුසේ උපදින්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනාට වරප්‍රසාද තුනයිනේ. ඔය දෙකයි ඊළඟ තුන්වෙනි එක තමයි අටවෙනි ආත්ම භාවයක උපදින්නේ. ඉතින් අද අපි කතා කරන ධම්මික සූත්‍රයේ ධම්මික උපාසක මහත්තයා නමට ගැලපෙන විදියටම 500ක් හදාගෙන ධර්මානුකූලව ඔහු ලස්සන ගමනක් යනවා. ඒක හොඳයි. ඉතින් මේ 500ත් එක්කම බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ධම්මික උපාසකතුමා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ගිහිගෙයි වාසය කරන අනගාരിക ජීවිතයක් ගත කරන කෙනාටත් ගිහිගෙයින් නික්මිලා පැවිදි ජීවිතයක් ගත කරන කෙනාටත් බුදුහාමුදුරුවනේ මේ දෙන්නගේ ප්‍රතිපදාවන් දෙක පිළිබඳව ඔබ වහන්සේට දේශනා කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ගිහියාගේ ගිහි ප්‍රතිපදාවයි පැවිද්දාගේ පැවිදි ප්‍රතිපදාවයි. ලස්සනයිනේ. ඉස්සෙල්ලම ඇහුවේ ගිහියාගේ ගිහි ප්‍රතිපදාව මොකද්ද කියලා. ඊට පස්සේ තමයි ඇහුවේ පැවිද්දාගේ පැවිදි ප්‍රතිපදාව කොහොමද කියලා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ පිළිබඳව ලස්සන වර්ණාවකුත් කළායි පටන් ගන්නෙ. ඒ තමන්ගේ තියෙන ශක්තිය පෙන්වන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයත් මොහුට පෙන්වන්න ඕනකම තියෙනවා. එහෙම කියලා කියනවා දෙවියන් සහිත ලෝකයාගේ ගතිය ඔබ වහන්සේ දන්නවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවේ රහස් බණ නැහැ. ඒකේ හැංගිලා කතා කරන්නේ කාමර වහගෙන කතා කරලි. ඒව නැහැ නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. ඕන තැනක ගහක්කට වුණත්, ගලක් උඩ වුණත්, පර්වතයක් උඩ වුණත් ඕන තැනකදී එලිපිට මේ ධහම කතා කරන්න පුළුවන්. වෙනස් ශාස්ත්‍රෝන්ගේ ධහමවල කාමරවල කතා කරන්නේ, දොරවල් වහගෙන කතා කරන්නේ. ඒ රහස් බණනේ. ඔබ වහන්සේගේ දේශනාවේ රහස් බණ නැහැ බුදුහාමුදුරුවනේ. ධම්මික උපාසකතුමා ආපහු කියනවා ඔබ වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙකුත් බුදුහාමුදුරුවනේ මම කවදාවත් මේ තුන් ලෝකේ දකින්නෙත් නැහැ, දැක්කෙත් නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා සාමීනි භාගතුන් වහන්සේ යම් සත්වයක් කෙරෙහි අනුකම්පා උපදවා මේ ලෝකේ ධර්මයක් දේශනා කළා නම් අනිත් ශාස්ත්‍රවරු අතර ශ්‍රේෂ්ඨ වන්නේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ විතරයි. වැසුණු දෙයක් ඔබ වහන්සේට පුළුවන් බුදුහාමුදුරුවනේ ඇත්තටම විවෘත කරන්න. ඒක මේ ලෝකේ හැම ශාස්ත්‍රවරයෙකුටම බෑ බුදුහාමුදුරුවනේ. දැන් උපාසකවතුන් වර්ණනා කරනවා. කවුද වර්ණනා කරන්නේ? භාගතුන් වහන්සේ වර්ණනා කරනවා. ඒ වර්ණනා කළ ආපහු කියනවා සසර දිනු පුජ්‍යලේ භාගතුන් වහන්සේ ඒරාවන කියන හස්ති රාජයත් ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා බණ අහලා තියෙන බුදුහාමුදුරුවනේ. වෛශ්‍රවණ කියන දිව්‍ය පුත්‍රයාත් බුදුහාමුදුරනේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා බණ අහලා තියෙනවා. ඉතින් මේ ඇත්තොත් භාගතුන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ධර්ම දේශනා ශ්‍රවණය කරලා මගපල අවබෝධ කරගත්තා නම් ස්වාමිනී භාගතුන් වහන්සේ අපිටත් ගිහි ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? පැවිදි ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා දේශනා කරන්න කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සීපත් කරනව පින්නතුනි ඉස්සෙල්ලම කියන්නේ පින්නතුනි බුදුහාමුදුරුවෝ භික්ෂුවගේ ප්‍රතිපදාව පිළිබඳව. බුදුහාමුදුරුවෝ මතක් කරනවා කවදාවත් ධම්මික උපාසකතුමනි භික්ෂුව නුසුදුසු කාලේ පිටතට නොවැඩිය යුතුයි. ඒ නුසුදුසු කාලය කියලා කියන්නේ පිණ්ඩපාතේ වඩිනව නම් වෙලාවේ නැතුව අවේලාවේ පිණ්ඩපාතේ නොවැඩිය යුතුයි. අවේලාවේ පිණ්ඩපාතේ වැඩියොත් බාහිරින් එන අරමුණු වලින් ඒ භික්ෂුවගේ හිත කිලිටිභාවයටපත් වෙන්න පුළුවන්. පිණ්ඩපාතේ වැඩියත් පිණ්ඩපාතේ වඩින භික්ෂුවකට බුදුහාමුදුරුවෝ අවවාද කීපයක් දුන්නා. ගෙදරකට පිණ්ඩපාතේ වැඩියට කමක් නැහැ. මිනිස්සු ගෙදර දොර වහගත්තොත් ඒ ගෙදරට ආයි පිණ්ඩපාතේ යන්න එපා. බනින්නත් එපා මිනිස්සුන්ට. ඇයි? බැන පිණ්ඩපාතේ ගිහිල්ලා වැඩක් නැහැ. ඒ මිනිස්සු දොර වහගත්ත දෙන්න අකමැති නිසානේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පිණ්ඩපාතෙන් යැපෙන භික්ෂුව කවදාවත් ගෙදරකට ගිහිල්ලා ඉල්ලන්නේ නැහැ.
මිදුලේ හිටියා ලැබුණොත් ලැබුණු දේ ගත්ත නැත්නම් පින්නතුනි ගියා. පින්නපාතෙන් විතරක් කැපෙන භික්ෂුවකට කිසිම අයිතියක් නැහැ මිනිස්සුන්ට දොස් කියන්නේ. ඒ කවදාවත් ඉල්ලන්නේ නැහනේ. ඊට පස්සේ මිනිස්සු භික්ෂුව දැකපු ගමන් ගේ ඇතුළට දීවුවොත් තව ටික වෙලාවක් ඉන්න යන්න එපා, වඩින්න එපා. ඒ මිනිස්සු ගේ ඇතුළට ගිය යමක් අරගෙන එන්නයි. දුමක් නගිනවා නම් ඒ ගෙදර තව ටික වෙලාවක් ඉන්න මිනිස්සු තාම උයනවා. හැඳිසත් දැහෙනව නම් තව ටික වෙලාවක් ඉන්න මිනිස්සු පින්නපාතේ සූදානම් වෙනවා. නරක් වෙච්ච පුස්කාපුවා පාවිච්චි කරන්න බැරිව වළඳන්න බැරිව පාත්‍රයට බෙදුවොත් ආයෙ ගෙදරට පින්නපාතේ වඩින්නත් එපා. නොසුදුසු කාලෙහි අවේලාවේ පින්නපාතේ නොවැඩිය යුතුයි. එහෙම වැඩියොත් සිද්ධ වෙන්නේ නොසුදුසු අරමුණු බාහිරින් ඇවිල්ලා තමන්ගේ හිත කිලුටු කරන්න පුළුවන්. මේ භික්ෂුවගේ ප්‍රතිපදාව. දැන් නමික උපාසක මත ඇහුවේ භික්ෂුවගේ ප්‍රතිපදාව මොකද්ද? බුදුහානේ ගිහියගේ ප්‍රතිපදාව මොකද්ද කියලා. භාගතුන් වහන්සේ ඊට පස්සේ කියනවා පිඬු පිනිස. පිඬ කියලා කියන්නේ පින්නතුනි බත් ව්‍යාංජන සියල්ලම එකටනේ මිනිස්සු බෙදන්නේ. එක පාත්‍රයට එකටමයි පින්නතුනි බෙදන්නේ. ඒ සියල්ල කවලම් කරලා වලද නිසා එකට කියන පිඬ කියලා. පිඬ පාත කියලා කියන්නේ ඒකට තමයි. ඊට පස්සේ කියනවා භාගතුන් වහන්සේ මතක් කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා පිළිබඳව සත්වයන් හරි ආසයි. නමුත් භික්ෂුව ඒවා මත් බවට පත් කරනවා. ඒ කියන්නේ හිත මත් වෙන ස්වභාවයට පත් කරනවා කියන බව දැනගෙන භික්ෂුව කරුණාකර ඒවයින් අයින් විය යුතුයි. ලෝකේ බුදුහාර රාහුල හාමුදුරුවෝ කියව දවසක් රාහුල පුංචි හාමුදුරන්ට රාහුල මිනිස්සු හරි ආසයිකෝ මේ ලෝකේ ලස්සන රූප දකින්න. නුඹ කවදාවත් රාහුල මාලිගා පැත්ත පළාතකටවත් යන්න හිතන්න එපා කිව්වා. නුඹට අම්මා, ඒ කියන්නේ යශෝදරාව රත්තරන් හැන්දෙන් රත්තරන් පිඟානට කෑම් බෙදලා දුන්නේ. රාහුල මෙහි කවුරුත් නැහැ ඒවට. මෙහි තියෙන්නේ මැටි පාත්‍රේ. ඔන්න බලන්නකො බුදුහාර කීප ටික. රාහුල ගෙදර ඉන්න කාලේ අම්මා රත්තරන් හැන්දෙන් රත්තරන් පිඟානට කෑම් බෙදලා දුන්නේ. දැන් රාහුල මහාන වෙලානේ මෙහි ඒව නැහැ කිව්වා. මේ තියෙන්නේ මැටි පාත්‍රේ තමයි කිව්වා. ගයක් ගානේ ගිහිල්ලා ලැබෙන දෙයකින් තමයි ජීවත් වෙන්නේ. අනිත් එක පින්නතුනි බුදුහාමුදුරු පාවිච්චි කරන්නේ ගල් පාත්‍රේ. සෑම බුදුරජාන් වහන්සේ නමක්ම ගලින් නිම කළ පාත්‍රයක් තමයි බුදු කෙනෙක් පාවිච්චි කරන්නේ. ඒ ගලින්ම නිම වෙච්ච එකක් ඒක. ඒක විශේෂයි. බුදුවරු කවදාවත් වෙනත් පාත්‍ර පින්නතුනි පාවිච්චි කරන්නේ නැහැ. ඉගෙන ගන්නයි මතක් කළේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ රාහුල පුංචි හාමුදුරන්ට කියන රාහුල පිණ්ඩපාතේ වඩිනකොට හොඳට මතක තියාගන්නකෝ අර මුලින් කිව් ටිකත් ඒ වගේම භාගතුන් වහන්සේ වදාලා අවවාදයක් දෙනකොට රාහුල කොයි වෙලාවකවත් කිපෙන්න එපා කිව්වා. මම තාත්තා මම බුදුහාමුදුරුවෝ කියලා මගේ ඇඟේ දෙබටි කොයි වෙලාවෙත් ඉන්න හිතන්නත් එපා. ආරණ්‍ය වලට ගිහිල්ලා කැලෑ වලට ගිහලා රාහුල භාවනා කරන්නත් පුරුදු වෙන්න කිව්වා. රාහුල වරින් වර සුසාන භූමියටත් ගිහිල්ලා භාවනා කරන්න කිව්වා. මේ භික්ෂුවගේ ප්‍රතිපදාව. ඒ කියන්නේ හික්මනින් මේ ගමන අවසන් කරන්න ඕන නම් බුදුහාමුදුරුවෝ දැන් බලන්නකෝ තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ පුතා මොකුත් අඩුපාඩුවක් වෙලාය නෑනේ. දෙයනේ රම්මේ සුරම්මේ සුබ කියන මාලිගාත් හරිය තියෙනවනේ. ඒ සියල්ලක් දාලා රාහුලත් එක්කරන් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ රාහුල පුංචි හාමුදුරන්ට කියන රාහුල මාලිගා පැත්ත පළාතකටවත් ආපහු යන්න හිතන්න එපා කිව්වා. ඇයි? රාහුල ඒ මාලිගාවේ සැප නෑ. සැප තිබුණනම් රාහුල තාත්තා මෙතෙන්ට එන්නේ නෑනේ. මම මෙතෙන්ට එන්නේ නෑනේ. සැප නැති නිසා තමයි රාහුල මම මෙතෙන්ට ආවේ. ඊට වඩා සැපතක් රාහුල මේකේ තියෙනවා. ඒ සැපත හොඳයි රාහුල తాවකාලිකව ආයි මාලිගාවත් ඊළඟාත්පෙත් නුඹට හම්බ වෙයි කිව්වා. නමුත් රාහුල ආයි මාලිගාවක් හොයන්නවත් මාලිගා පැත්ත පළාතකට වචන රාහුල හිතන්න එපා කිව්වා. බන කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ රාහුල මෙතනින්ම මේ ගමන අවසන් කරන්නයි පින්නතුනි බුදුහාමුදුරු මතක් කළේ. අනිත් එක පින්වත්නි භාගතුන් වහන්සේ වදාලා සුසාන භූමියට යම්කිසි භික්ෂුවක් මලසිරුරක් දිහා බලාගෙන භාවනා කරන්න යනවනම් දෙන්නෙක් එක්ක යන්න එපා. තනියෙන් යන්න ඕනේ. හැබැයි යන්ටත් ඕනේ තනියම කුටිය දොර වහපු තැන ඉඳලා සුසාන භූමියට යනකම් පාරේ තියෙන මගසලකුණුත් මතක තියාගෙන යන්න කිව්වා. අපි සමලාට මේ දේශනාව කළා තියෙනවා. ඇයි මේ මගසලකුණු මතක තියාගෙන යන්න කිව්වේ? දැන් පින්නතුනි සුසාන භූමියට යන්නේ උදේනේ. උදේ පාන්දර යන සුසාන භූමියට ගිහිල්ලා ළඟදිබ ගෙනාපු මල සිරුරක් ළඟ වාඩි වෙනවා. නිකන් නෙමෙයි පත් කඩෙත් එලාගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඒ මල සිරුර දිහා බලාගෙන භාවනා කරනවා. භාවනා කළ අවසන් වෙනකොට
පින්නතුනි හැන්ද වෙනවා. ඒ කියන්නේ හවස් වෙනවා. ගොම්මන් වෙලාව කියන්නේ. දැන් එතකොට මේ භික්ෂුව ආපහු කුටියට එන්නේ තනියම. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ සුසාන භූමියට යනකොට පාර දෙපැත්තේ තියෙන මග සලකුණුත් මතක තියා. ගලක් තිබුණනම් මතක තියාගන්න මෙතන ගලක් තිබ්බා. කණුවක් තිබුණනම් මතක තියාගන්න මෙතන කණුවක් තිබ්බා. දැන් එතකොට මේ භික්ෂුව මල සිරුර දිහා බලාගෙන භාවනා කළ සුසාන භූමියෙන් ආපහු කුටියට එනවා. අර උදේ දැකපු ගල දකින්නවා. බය වේද නැද්ද? බය වෙන්නේ? බය වෙන්නේ නැහැ. ඒකනේ කිව්වේ මතක තියාගෙන යන්න කියලා. සුසාන භූමියට යනවනම් මග තියෙන මග සලකුණුත් මතක තියාගන්න. නැත්තම් එනකොට බය වෙනවා. ඇයි හොල්මනක් කියලා හරිය මෙහි බය වෙනවනේ. අපරාධනේ පින්නතුනි. උදේ ඉඳලා සුසාන භූමිය අර මල සිරුරක් දිහා බලාගෙන භාවනා කළ හිත එකඟ කරගෙන මේ කොහෙවත් නැති ගලකට හරි කණුවකට හරි බය වෙලා හිත එහා මෙහා ගියොත් ඒ හිත අපරාධනේ. බුදුහාඳුර කිව්වේ ධම්මික උපාසකතුමනි භික්ෂුව එහෙමත් හිත ආරක්ෂා කරගත යුතුයි. ඒ කියන්නේ මේ හිත ඉක්මනට එහාට මෙහාට යන්න ලේසි නෑ පින්නතුනි. තනියෙන් සුසාන භූමියට ගිහිල්ලා මල සිරුරක් දිහා බලාගෙන තනියෙන් භාවනා කරනවා කියන්නේ. ඔක්කොම ඉවරලා අන්තිමට ගොම්මන් වෙලාවේ පන්සලට එනවා කියලා කියන්නේ කුටිට එනවා කියලා කියන්නේ. ඒකත් හරි අමාරුයි. එතකොට හිත රැක ගන්නයි බුදුහාමුදුරේ ටික මතක් කළේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා සුදුසු වේලාවෙහි පිණ්ඩපාතේ ලැබ තනියව ආපසු දානශාලාවට වැඩම කරලා කතා නැතුව ඉඳ ගන්න ඕනේ. Tamanට නියමිත ආසනයක් තියෙනවා දානශාලාවේ. ඒ දානශාලාවේ Tamanට නියමිත ආසනේ වාඩි වෙන්න ඕනේ. ඕම් මං ආවා පිණ්ඩපාතේ ගිහිල්ලා දැන් වැඩියා එහෙම කියන්නේ නැහැ. බලන්න කොච්චර ඒ කියන්නේ තවත් කෙනෙකුට කරදරයිනේ. බුදුහාඳුර කියනවා බුද්ධ කාලේ පින්නතුණි තවත් කෙනෙක්ගේ කටහඬ මේ කියන්නේ කනටවත් ඇහෙන්න භික්ෂුවක් කතා කළේ නැහැ කිව්වා. ඇයි තවත් කෙනෙක්ගේ මේකට බාධාවක් වෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් සංඥා දීලා තියෙන්නේ අතින්. ඒ කියන්නේ කෙනෙකුට කතා කරන්න ඕන නම් අතින් තමයි සංඥා දෙන්නේ. නැතුව මේ කෑ ගහලා හූ තියලා එහෙම කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ආරණ්‍යයේ ඒ පන්සලේ ඒ විහාරේ නිහඬ බව රකින්න භික්ෂුව ඒ තරම් වග බලාගත්තා කිව්වා. ඔය අන්‍යාගමික නායකයොත් පින්නතුනේ පිරිසක් එක්ක බුදුහාමුදුරු ගාවට එනකොට ඊට කලින් බුදුහාමුදුරු ගාවට එන්න කලින් පිරිසට ලොකු ආවාද ගොඩාක් දීලායි බුදුහාමුදුරු ගාවට එක්කන් එන්නේ. ඇයි මේ ඇත්තෝ ආවොත් කෑ ගහනවනේ. ඒ වගේ. ඉතින් බලන්නකො එතකොට ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ භාගතුන් වහන්සේ නිහඬයි භාගතුන් වහන්සේ නිහඬ චරිතයක් කියන බව මුළු දඹදිවක්ම පින්නතුනේ එදා ලස්සනට දැනගෙන හිටියානේ. මේ 500 නම් නිහඬ කරගන්න දෙයක් නැහැ. ධම්මික උපාසකතුමාගේ 500 කියලා කියන්නේ නිකන් 500ක් නෙවෙයි පින්නතුනි මහ පුදුමාකාර ධර්මානුකූලවම ගත කරපු 500ක් මේ ආවේ. ඊට පස්සේ කියනවා මේ මනස බහැරට මුදා නොහැරිය යුතුයි. ඒ කියන්නේ පිණ්ඩපාතේ වළඳන වෙලාවේ ක්‍රීඩා පිණිසවත් මදේ පිණිසවත් අඩුතැන් පුරව ගන්නවත් සෙල්ලම් කරන්නවත් හිතාගෙන කවදාවත් පිණ්ඩපාතයක් ගන්න එපා ආහාරයක් ගන්න එපා. මේ භ්‍රමචර්යාව හැසිරීම පිණිස කියලා හිතාගෙන ආහාර ගන්න කිව්වා. ඒකයි මෙතන කිව්වේ. ඊට පස්සේ පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරනවා ශ්‍රාවකෙක් සමග කොයි වෙලාවකවත් අල්ලාප සල්ලාපේ යෙදෙන්න එපා. ඒ කාලේ අපරාධේ අනිත් එක ඒ අල්ලාප සල්ලාප තුල යෙදෙනකොට සිද්ධ වෙන එකම දේ තමයි තමනුත් ඒවයි අංකොන් හොයනකොට කොහාට හරි ගෑවෙන්න පුළුවන්. එහෙමනේ වෙන්නේ. අද වුණත් එහෙමනේ මොකක් කරුණාම අපි ඔක්කොම මෙතෙන්ට යනවා. හැබැයි ඒවා මුලින් ඉඳලා හොයන්න පටන් ගත්තාම අහකින මිනිස්සුත් අහු වෙනවා. ඒකයි බුදුහාඳුරු කියන්නේ ඒවයි කතාවලට නොදැහැමේ අධාර්මික කතාවක් කරන තැනකට කොතනකවත් කොයි වෙලාවකවත් යන්න එපා. අනුන්ගේ පාත්‍රයට කොයි වෙලාවකවත් එබෙන්න එපා. ඒ භික්ෂුවට පිණ්ඩපාත ගිහිල්ලා හොඳ දෙයක් ලැබෙන්න පුළුවන්. තව භික්ෂුවකට ඒ දේ නොලැබෙන්න පුළුවන්. නමුත් අනුන්ගේ පාත්‍රයට කවදාවත් එබෙන්න එපා. බුදුහාමුදුරුවෝ පින්නතුන්ට මතක ඇති අර හත්තිගාමක උග්ග කියන සූත්‍රයේදී මතක් කළා මේ ඒ උග්ගසිරිතුමා ළඟ තියෙනවනේ ලස්සන අසිරිමත් කරුණු. එතුමා කියනවා බුදුහාමුදුරුවනේ මම කවදාවත් දාන බෙදනකොට හාමුදුරුවන්ගේ මූණ දිහා මම බලන්නේ නැහැ කිව්වා. මට වැඩක් නැහැ කිව්වා. මම බලන්නේ පාත්‍රය දිහා විතරයි කිව්වා. අනිත් එක බුදුහාමුදුරුවනේ භික්ෂුවක් ඇසුරු කළා නම් මම ඇසුරු කරන්නේ ධර්මය අහගන්න ශ්‍රද්ධාව දියුණු කරගන්න මිසක භික්ෂූන් වහන්සේලාට මම කවදාවත් කේලම් කියන්නේ නැහැ කෝ ගිහිල්ලා. කෙටියෙන්ම කියනවනම්. කොච්චර ලස්සනයිද? ඇයි බුදුහාමුදුරුවනේ මට ටික කාලයක් ඉන්න තියෙන්නේ. ওই කාලෙත් භික්ෂූන් හිතවත් කරගෙන භික්ෂූන්ට ගමේ ගොඩේ කේලම් කියන්න ගියොත් මගේ කාලේ තවත් අපරාධනේ.
එතකොට භික්ෂුවත් බලන් ඉන්නවා ගමෙන් ගොඩෙන් දෙකක් තුනක් හොයාගෙන අද හැන්දෑවට උපාසක මහත්තයා එයි කියලා. උපාසක මහත්තයාත් කරන්නේ මොකද්ද? ගමෙන් ගොඩෙන් කීපයක් හරි හොයනවා. ඉතින් එතකොට පිරිහෙනවනේ පින්නතුනි. භික්ෂුත්වයත් පිරිහෙනවා, ගිහියාගේ ගිහි ඒ ප්‍රතිපදාවත් දෙකම පිරිහෙනවා. හරි ලස්සනයි බුදුහාරු දේශනා කරන විදිය. ඊට පස්සේ පින්නතුන්ට මතක ඇති බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනි මේ සුත්ත නිපාතෙම නාලක සූත්‍රය කියලා. නාලක කියලා කියන්නේ අසිතාපස්තුමාගේ නංගිගේ පුතා. පින්නතුන්ට මතකද අසිතාපස්තුමා එක වෙලාවකදී ඇඬුවා. එක වෙලාවකදී hina වුණා. ඇඬුවේ ඇයි? මේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙනකොට මම මේ ලෝකේ නෑ කියලා. නමුත් අසිතාපස්තුමාගේ නංගිගේ පුතෙක් හිටියා නාලක කියලා. ඒ නාලක කියන පුතාට කියන පුතේ අනාගතේ ලෝකේ බුදු කෙනෙක් උපදිනවා. එදාට පුතේ මම නෑ. ඒ නිසා නුඹ දැනට තවුස් පැවිද්දෙන් පැවිදි වෙන්න. පැවිදි වෙලා ලෝකේ සම්මා සම්බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බර්ණස් ඉසිපතන මිගදාජි ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනවා. ඒක දේශනා කරලා අවුරුදු 2ක් ගියාට පස්සේ ඒ බුදුරජාන් වහන්සේගෙන් නාලක පුතේ නුඹ ගිහිල්ලා අහන්න මෝනීය ප්‍රතිපදා මොකද්ද කියලා. මෝනීය ප්‍රතිපදා මොකද්ද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මෝනීය ප්‍රතිපදාව කියලා දෙයි කිව්වා. මෝනීය ප්‍රතිපදා පින්නතුනේ වගේම තමයි අසිතාපස්තුමා මැරුණා නාලක කියන මේ තරුණයා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා හිටියා. අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙලා ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරලා අවුරුදු 2ක් ගියාට පස්සේ මේ නාලක කියන තවුස් පැවිද්දෙන් පැවිදි වෙච්ච කෙනා ගිහිල්ලා බුදුහාරගෙන් ඇහුවනේ මොකද්ද? මෝනීය ප්‍රතිපදා මොකද්ද කියලා ඇහුවා. මෝනීය ප්‍රතිපදාව කියන්නේ පින්නතුනි ඒ මෝනීය වත සමාදන් වුණු භික්ෂුවට මේ ශාසනයෙන් හැම දෙයක්ම ලැබෙන්නේ එක වතාවයි. දේවතාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. තවත් කියනවා නම් බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවොත් බණ අහන්න වෙන්නේ අන්න හරි. පළවෙනි දවසත් අවසාන දවසත් එදාමයි. ඒ කියන්නේ අහන ටිකේ වෙලාවේ හොඳට අහගන්න. ඒ භික්ෂුව දැනගන්න ඕනේ මට ආයි කවදාවත් බුදුහාමුදුරු ගාවට එන්න හම්බෙන්නේ නෑ. එක ගහක්කට භාවනා කළොත් ඒ ගහයට භාවනා කරන්න පුළුවන් එක වතාවයි. එක ගමකට පින්ඩපාතේ වැඩියොත් ඒ ගමේ ඉන්න පුළුවන් එක දවසයි. දවස් දෙකක් එක් ගමේ ඉන්න බෑ. තහනමක් නෙවෙයි, නීතියක් නෙවෙයි, එලවන්නේ නැහැ කවුරුවක්වත්. මේක වතක්නේ. මේක වෘතයක් නෙවෙයි, මේක වතක්. ඒ වත සමාදන් වෙලා ඉන්නවනම් ඒක රකින්න ඕනේ. ඒ කියන්නේ ඒ භික්ෂුව ගමන පින්නතුන ඉක්මන් වෙනවා. ඇයි ඒ භික්ෂුව දන්නවනේ ආයි බුදුහාමුදුරුවෝ කවදාවත් මට බලන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා කරන්නේ මොකද්ද? අහගන්න ටික හොඳට අහගන්නවා. අපිට දහගන්න ගොඩක් දේවල් තියෙනවනේ. ඒ නිසා අපිට වැඩි අගේ නැහැ. එහෙම නෙවෙන්නේ. නමුත් අර අගේ ඒ කියන්නේ ඒක ලැබෙන්නේ නැහැ කියලා හිතන කෙනා කරන්නේ මොකද්ද? ඒක වඩාත් හොඳට අහගන්නවා. දැන් ගමකට පින්ඩපාතේ වැඩියා කියමුකෝ. ගමකට පින්ඩපාතේ වැඩියත් ඒ භික්ෂුව මිනිස්සුත් එක්ක වැඩි අයිහොදෙන්කම් පාන්න යන්නේ නැහැ. ඇයි? ඒ භික්ෂුව දන්නවා මිනිස්සුත් එක්ක වැඩි අයිහොදෙන්කම් පෑවට වැඩක් නැහැ. මම හෙට මේ ගමේ නැහැ. මිනිස්සුත් දන්නවා මේ මෝනීයවත සමාදන් වෙච්ච භික්ෂුවත් එක්ක වැඩි අයිහොදෙන්කම් පෑවට වැඩක් නැහැ. අපේ දානකටවත් මේ භික්ෂුව වඩම්ම ගන්න බෑ. එතකොට මිනිස්සු භික්ෂුව කරේ ඇලෙන්නෙත් නැහැ. භික්ෂුව මිනිස්සු කරේ ඇලෙන්නෙත් නැහැ. එතකොට මේ ගමන යන්න ලේසි. ඉතින් බුදුහාමුදුරු මතක් කළා ඕක තමයි ප්‍රතිපදාව. භික්ෂුව ඒක අවබෝධ කරගත යුතුයි. ඒක අවබෝධ කරගෙන භික්ෂුව ඒ ගමන යා යුතුයි කියලා. හරිම ලස්සනයි. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා ඔය පැවිදි ප්‍රතිපදාව. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කළා ගෘහස්ත පුජ්‍යලයාගේ ගිහි පිළිවෙතත් මම දේශනා කරනවා කිව්වා. ඒකදී බුදුහාමුදුරු වඩාත්ම කියන්නේ පින්නතුනි පංචශීලයමයි. පංචශීලයමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතෙන්දී වැදගත් සූත්‍රයක් තියෙනවා පින්නතුනි ලස්සන සූත්‍රයක් මිගසාලා සූත්‍රය කියලා. මිගසාලා කියන්නේ මේ උපාසක උපාසිකාවකගේ නමක්. ඒක ලස්සන සූත්‍රයක්. දවසක් ආනන්ද හාමුදුරුවෝ මිගසාලා උපාසිකාවේ ගෙදරට පින්ඩපාතේ වඩිනවා. පින්ඩපාතේ වැඩිහම මිගසාලා උපාසිකාව ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට ආනන්ද හාන්ට උත්තර දී ගන්න බැරි වෙනවා. ආනන්ද හාමුදුරුවෝ මේක ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවන්ට. භාගතුන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම. වෙලා තියෙන සිද්ධිය තමයි මිගසාලාවගේ තාත්තගේ නම පුරාණ.
තාත්තගේ මල්ලිගෙනම බාප්පා මේ ඉසිදත්ත ඔන්න පුරාණ ඉසිදත්තයි. තාත්තා නම පුරාණ, බාප්පා තමයි ඉසිදත්ත. මේ සූත්‍රෙ පින්නතුට මතක ඇති. එතකොට ලස්සනයි ඒක. ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තා පුරාණ අම්ම නැති වුණා. අම්ම නැති වුණාට පස්සේ තාත්තා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. අම්ම නැහනේ, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඒ වගේමයි බුදු ආනන්ද හාමුදුරුවනේ මගේ බාප්පා ඉසිදත්ත එයත් නැති වුණා. හැබැයි එයා අබ්‍රහ්මචාරී. තාත්තා බ්‍රහ්මචාරී, බාප්පා අබ්‍රහ්මචාරී. බ්‍රහ්මචාරී කියලා කියන්නේ ස්වාමි දියණියක් නැති ඒ ජීවිතේ බ්‍රහ්මචාරී. අබ්‍රහ්මචාරී කියලා කියන්නේ සෝධාර සන්තුෂ්ටියෙන් විතරක් සතුටු වෙමින් ගත කරන ජීවිතය අබ්‍රහ්මචාරී ජීවිතයයි. තේරුණානේ? දැන් මේ මෙගසාලා උපාසිකාව අහන්නේ ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තා බ්‍රහ්මචාරී, එයත් අනාගාමී. බාප්පා අබ්‍රහ්මචාරී, එයත් අනාගාමී. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙගසාලා වහන්නේ තාත්තා පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. ඒ අම්ම නැති වුණානේ. නමුත් බාප්පට පුංචි අම්මත් ඉඳෙද්දී ස්වධාර සන්තුෂ්ටිය විතරක් ඇති කරගෙන බාප්පත් කොහොමද අනාගාමී වුනේ? හරියට හරි. තාත්තා බ්‍රහ්මචාරී, බාප්පා අබ්‍රහ්මචාරී. දෙන්නම අනාගාමී. අනාගාමී කියලා කියන්නේ පින්නතුනි කාමරාග පටික දෙකම නැති කළා කියන එකනේ. බාප්පත් සදාහර සන්තුෂ්ටියක් ඇති කරගත්තට කාමරාග පටික දෙකම නැති කරලා. ප්‍රශ්නයක් නේ, අපිටත් ඕක ප්‍රශ්නයක් නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පුරාණත් ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ඉපදුනේ මේ සුදාවාස බ්‍රහ්ම ලෝකේ අනාගාමී. එතකොට බාප්පත් මැරිලා ගිහිල්ලා ඉපදුනේ බ්‍රහ්ම ලෝකේ. ඒ දෙන්නම අනාගාමීනේ. මෙතන ප්‍රශ්නේ තමයි තාත්තට ස්වාමි දියණියක් නැහැ. නමුත් බාප්පට පුංචියම් ඉන්නවා සදාහර සන්තුෂ්ටියෙන් විතර හතුට වෙනවා. මේ කියන්නේ ගිහි ප්‍රතිපදාවක් ගත කරන කෙනෙකුට පින්නතුනේ ලස්සන ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ තාත්තා ඉහළට ගියේ මොකෙන්ද? හරියට හරි සීලයෙන්. බාප්පා ඉසිදත්ත ඉහළට ගියේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. අන්න තිබුණු ලස්සන එතන. එතකොට තාත්තා සීලය නිසා ප්‍රඥාව පිරිසිදු කරගත්තා. බාප්පා ප්‍රඥාව නිසා සීලය පිරිසිදු කරගත්තා. තේරුණානේ? දැන් තාත්තට ස්වාමි දියණියක් හිටියේ නැහැ. ඒ මැරුණනේ. ඒ නිසා ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඔහුගේ හොඳ මොකද්ද? හරියට හරි සීලය විතරයි. ඒ සීලය විතරක් මනාව ආරක්ෂා කරගෙන ඒ තාත්තා සීලෙන් ප්‍රඥාව දියුණු කරගත්තා. නමුත් බාප්පට තාම පුංචි අම්මා ඉන්නවා. සදාහර සන්තුෂ්ටියක් තියෙනවා. ස්වාමි දියණියක් ඉන්නවනේ. ඒ ස්වාමි දියණියක් ඉඳෙද්දී එයා ගත කළේ අබ්‍රහ්මචාරී ජීවිතයක්. එතකොට එයාගේ සීලේ පැත්ත බලන්න බෑනේ. ඇයි? අබ්‍රහ්මචාරී ස්වාමි දියණියකින් තාම සතුටු වෙමින් ජීවිතයක් ගත කරනවනේ. නමුත් එයා දියුණු කරගත්ත මොකද්ද? ප්‍රඥාව. එතන හරි කල්පනා කරන වැටෙතනක් පින්නතුනේ. ප්‍රඥාව නිසායි බාප්පා පිරිසිදු කරගත්තේ මොකද්ද? සීලය. එතකොට තාත්තා සීලය නිසා ප්‍රඥාව පිරිසිදු කරගත්තා. මේ දේශනාව නැවත නැවත අහන්න. එතකොට තේරෙවි. තාත්තා සීලය නිසා ප්‍රඥාව පිරිසිදු කරගත්තා. බාප්පා ප්‍රඥාව නිසා. හරිම ලස්සනයි පින්නතුනේ. ඒ කියන්නේ මේ ශාසනයේ ගෘහස්ත ගෘහි ප්‍රතිපදාවක් ගත කරන කෙනෙකුට සීලය හොඳයි කියලා හිතනව නම් ඒ ඇත්ත හිතන්න ඕනේ මගේ සීලය දැන් හොඳයි මම දියුණු කරගන්න ඕනේ ප්‍රඥාවයි. සමහරුන්ගේ සීලය නැහැ. නැත්තටම නැතුව නෙමෙයි. සමහරුන්ගේ සීලේ පැත්ත දුර්වලයි. නමුත් සමහරුන්ට පුළුවන් පින්නතුනි අපි මේ කියන බණක් මතක තියාගෙන ආපහු ඒ බණ මේ විදිහටම කියන්න පුළුවන් සමහරුන්ට. ඒ කියන්නේ ප්‍රඥාව හොඳයි කියලා එකනේ. ඒ ඇත්තගේ ප්‍රඥාව හොඳයි. එතකොට හිතන්න ඕනේ මගේ ප්‍රඥාව හොඳයි මම දැන් කරන්න ඕනේ මගේ ප්‍රඥාවෙන් සීලය පිරිසිදු කරගන්න ඕනේ.
ලස්සන ශාසනයක් පින්නතුනි මේක. ඒ නිසා අර සෝන දණ්ඩ සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරු වදාළනේ මේ අත් දෙක හොදනකොට මේ කතාවම තමයි. දැන් මේ කාලේ හරියටත් හොදනවනේ. දැන් මේ දකුණු අත නිසා තමයි වම් අත පිරිසිදු වෙන්නේ. වම් අත නිසා තමයි දකුණු අත පිරිසිදු වෙන්නේ. එතකොට වම් අතින් පුළුවන් දකුණු අත පිරිසිදු කරගන්න, දකුණු අතින් පුළුවන් වම් අත පිරිසිදු කරගන්න. සීලේ නිසා පුළුවන් ප්‍රඥාව පිරිසිදු කරගන්න. ප්‍රඥාව නිසා පුළුවන් සීලේ පිරිසිදු කරගන්න. බුදුහාරු වදාළ ධම්මික උපාසකතුමනි මේ ගිහි පිළිවෙත යම් කිසි කෙනෙක් මනාව සම්පූර්ණ කරනව නම් නිවන් දකින්න ඒ ජීවිතයේ කවදාවත් කිසි කෙනෙකුට බාධාවක් ඇති නොවේ කියලා භාගතුන් වහන්සේ වදාලා. ප්‍රතිපත්තියක් නැතුව කරන ආමිෂ පූජාවේ කොතනකවත් ප්‍රතිඵල නැති බවත් මතක තියාගන්න කිව්වා. භාගතුන් වහන්සේ පිරිනිමන පාන වෙලාවේ දෙවියන් දිවි ලෝකෙන් මල් අරගෙන ආයේ බුදුහාමුදුරු පුදන්න. දිවි ලෝකෙන් මල් අරගෙන මිනිස්සුත් මනුස්ස ලෝකෙන් මල් අරගෙන කුසනානාරුට ගියේ භාගතුන් වහන්සේගේ අවසාන මොහොතයි මේ දකින්න ලැබෙන්නේ කියලා. අනේ පින්නතුනි S2 පියාගන්න කලින් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මේ සමහර මිනිස්සු කරන මල් පූජාවන් බාරගන්න මගේ කිසිම සූදානමක් නැහැ කිව්වා. මේ අවසාන මොහොතේ සමහර මිනිස්සු කරන මල් පූජාවන් බාරගන්න ආනන්ද මගේ කිසිම සූදානමක් නැහැ කිව්වා. ඇයි ඒ? ආනන්ද මේ මල් පූජා කරන සමහර මිනිස්සු ළඟ පන්සිල්වත් නැහැ කිව්වා. පන්සිල්වත් නැතුව ආනන්ද මට යමෙක් මලක් පහනක් පූජා කරනවද ඒ ආනිසංස නැති බව මතක තියාගන්න කිව්වා. ශ්‍රද්ධාව හොඳ නැහැ කියන එක නෙවෙයි. ශ්‍රද්ධාව හොඳයි ආනන්ද. ශ්‍රද්ධාව කෙලවර වෙන්න ඕනේ කවදද දවසක ප්‍රඥාවෙන් කිව්වා. ආමිෂය නම් කාට කරන්න බැරිද මේ ලෝකේ? නේ? ශ්‍රද්ධාවෙන් පූජා කරන මල් ටිකේ ප්‍රඥාව පැත්තක් නැද්ද? තියෙනවා. ඇයි? ශ්‍රද්ධාවෙන් මල් පූජා කළාට ඇයි ප්‍රඥාව පැත්ත තියෙන්නේ? පුප්පම් මිලායාති යතා ඉදම් මේ කායෝ තථා යාති විනාශ භාවං. ඉතින් ඒ මල් යම්සේ පර වෙනවද මගේ කාය යම් දවසක කුණු වෙනව නැති වෙනව කියන බව නුවණින් මෙනෙහි කරන්න බැරි නම් ඒ මල් පුදන එකෙන් ඉන්නක් නැහැ. මල් පුදන්න එපා කිව්ව නෙවෙයි. ශ්‍රද්ධාව කෙලවර වෙන්න ඕනේ ප්‍රඥාවෙන්. මල් පූජා කළේ ශ්‍රද්ධාවෙන් තමයි. නමුත් ඒකේ ප්‍රඥාව පැත්ත තමයි ඒ මල් අස් කරනකොට හිතන්න ඕනේ ඊයේ පූජා කරපු මල් ටිකට අද මොකද වෙලා තියෙන්නේ? ඒ වගේ මගේ කයත් යම් දවසක නැති වෙනවා. බුදුහාමුදුරු අන්න එබඳු ශ්‍රාවකයෙක් තමයි මේ ශාසනයෙන් පින්නතුණි අපේක්ෂා කළේ. ශ්‍රද්ධාව හොඳ නැහැ කියන එක නෙවෙයි. මෙතන බලන්නකෝ ධම්මික උපාසකතුමා පින්නතුණි ලස්සන පිරිසක් හදාගෙන 500ක් හදාගෙන මේ යන ගමනේදී භාගතුන් වහන්සේ හරියට ප්‍රශංසා කළා ධම්මික උපාසකතුමාට. ඒ නිසා මේ අද අපි ඉගෙන ගත්තේ ගිහියාගේ ගිහි පිළිවෙතත් පැවිද්දාගේ පැවිදි පිළිවෙතත් පිළිබඳව ධම්මික උපාසකතුමා ප්‍රශ්නයකට භාගතුන් වහන්සේ දුන්නු පිළිතුරු සුත්ත නිපා සඳහන් වන ධම්මික සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමා නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ මාළඹේ පදිංචි නාලිකා පෙරේරා මහත්මිය, එවාගේම කහතුඩුවේ පදිංචි නුවන්ති ලොකුමාන්නගේ මහත්මිය, ගාල්ලේ පදිංචි ඩයනා නාගහවත්ත මෙනවිය, ගාල්ලේ පදිංචි සන්ධ්‍යා කුමුදුනි එදිරිසිංහ මහත්මිය, නාවල පදිංචි හිමාලි අතිකෝරල මහත්මිය, කඩුවෙල පදිංචි ඒ ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සැමත්, පිටකොට්ටේ පදිංචි ජනන්දි එදිරිසිංහ මහත්මිය ඇතුළු මේ පවුලේ පින්වත් පිරිස අරමුණ හැටියට තබා ගත්තේ දේසි චිත්‍රා වීරසිංහ මෑණියන්ට, ඒ වගේම හේමචන්ද්‍ර එදිරිසිංහ පියාණන්, සිල්වෙස්ටර් ජයසුන්දර පියාණන්, ඕවි සුමනදාස මාමා, ඇලිස් නෝනා මෑණියන්, සුගතදාස එදිරිසිංහ පියාණන්, DAMM දනං සූරිය මෑණියන්, නුවන් ලොකුමාන්නගේ පියාණන්, සීමන් රාජපක්ෂ පියාණන්, නාලිනී රාජපක්ෂ මෑණියන්, මර්ල් අතිකෝරල මව වසර 2කට පෙර මිය පල්ලව සැපත් වුණා. ඒ වගේම සිංහ අතිකෝරල පියාණන් වසරකට පෙර මිය පල්ලව සැපත් වුණා. ඒ වගේ වසර 3කට පෙර පරලොව සැපත් සුසන්ත ගුණවර්ධන පියාණන්ටත් මේ නම් සඳහන් කරන්ට යෙදුණු මියගිය සිහි කටයුතු සියලුම දෙමව්පියන්ටත් ඥාතීන්ටත් මේ පින් ලැබේවා. සංසාර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින්ම නිවීසන සෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනා සිද්ධ කළ අපටත් ඒ වගේම පින්නතුන්ට ධර්මයෙන් අනුශාසනා කරන කල්යාණ මිත්‍ර සියලුම සාමින් වහන්සේලාටත් දායකත්වයේ දරූ සෑම දෙනාගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන අතර නොවැම්බර් 2 වන දින උපන් දිනයේ සමරන නාලිකා සහ නුවන්දී මහත්මීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම හිමාලි ඒ වාගේ වසන්ත සහ නුවන්ති සේනක යන අයගේ විවාහ සංවත්සරයට උතුම් තෙරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම මේ නම් සඳහන් කරන්ට යෙදුණු උපන් දින සමරන සෑම සියලු දෙනාටමත් දෙවියෝ ආශිර්වාද කරෙත්වා රත්නත්‍රේහි ආශිර්වාදයේ ලැබේවා හොඳට පින්කම් කරගෙන සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන දිගාසිරි සම්පත්තිය හැම දිනාටම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න අපවත් වී වදාළ අතිපූජනීය බෝධිසත්ව ගුණෝපේත නාවිනේ අරිය ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් ඒ වගේම උණවටුනේ රතන ජෝති නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වේවා උසස් අධ්‍යාපනයේ ලබන ප්‍රශාන්ති ෂෙනාල් හිරෝෂා ජයසුන්දර ඒ වගේම චතුනි රාජපක්ෂ යන ඒ දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන මේ රටට ජාතියට ආගමට භාෂාවට වැඩ ඇති හොඳ දරුවන් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය ධෛර්යය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා ඒ දරුවන්ගේ අනාගත ජීවිත හැම අතින්න සඵල වේවා සියලු ශාන්තිය සියලු යහපතත් උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි පින්නතුනේ දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු කන්තු ත්වං සදා